හරි පුතා මම විශ්වාස කරනවා දැන් තාක්ෂණික ගැටලුව නිවැරදි වෙන්නේ නැති කියලා තාක්ෂණික දෝෂ සිදු වූ තාක්ෂණික දෝෂය ගැන බලවත් කනගාටුව ප්‍රකාශ කරන දරුවනේ හරි ඕකේ මම පොඩි පැහැදිලි කිරීමක් නැවතත් කරන්නම් ආදරණීය දුවල පුතාලව මොකද රෙකෝඩින් එකෙත් පොඩි ගැටලුවක් කියන හින්දා මොකද රෙකෝඩ් එක බලන ස්ටුඩන්ට්ස්ලාත් ගොඩක් ඉන්නවා ක්ලාස් එකේ ගොඩක් ජොබ් කරන අය ඒක නිසා එයාගෙත් පහසුව පිණිස මම නැවතත් මතක් කිරීමක් කරන්නම් ඔයාලගේ තෙවන දේශනය අද අපි කතා කරන්න යන්නේ verb list එක magic table එකේ ක්‍රියාපද සහිත පැත්ත ගැන magic table එකේ ක්‍රියාපද සහිත පැත්ත ගැන තමයි අද පුතාලා කතා කරන්න යන්නේ. ඔයාලගේ magic table එකට යන්න කලින් magic table එකේ අපි ක්‍රියාපද සහිත පැත්ත කතා කරන්න යන්න කලින් අපි කතා කරන්න ඕනේ ක්‍රියාපද ලයිස්තුව ගැන. ක්‍රියාපද ලයිස්තුව ගැන අපි කතා කරන්න ඕනේ. ක්‍රියාපද ලයිස්තුවේ අපි කියන පුතේ මෙන්න මේ විදිහට නම් කරනවා. මේ පළවෙනි තීරුව අපි V1 කියලා නම් කරනවා. පළවෙනි තීරුව V1 කියලා. දෙවෙනි තීරුව V2 කියලා අපි නම් කරගන්නවා. දෙවෙනි තීරුව V3 කියලා නම් කරනවා. දෙවෙනි තීරුව V3 කියලා නම් කරනවා. ඒ වගේම පළවෙනි තීරුවට අපි කියනවා මවුස රූපය කියලා. පළවෙනි තීරුවට කියනවා අපි මවුස රූපය කියලා. ඒ නිසා අපි යාට කියනවා පුතේ මාම් කියලා. V1 කියලා කියන්නේ මාම් මවුස රූපය. yes පුතේ මේ සිග්නල් ගැටලුවක් හින්දා තමයි මාව ක්ලාස් එකෙන් කට් උනේ. ස්ටුඩන්ට්ස්ලා දාලා තිනවා ඇහෙනවා මදි කියලා. චුටක් මට කියන්න පුළුවන්ද මාව හොඳට ඇහෙනවද පුතාලට නැද්ද කියලා? ඒ වගේම පොඩක් පුතේ මම පොඩක් අසනීපෙන් ඉන්න එක නිසා චුටක් කතා කරනවා වොයිස් එකත් පොඩක් අඩු ඇති. දැන් ඇහෙනවා. ඕකේ. ඇහෙනවා සර්. ඕකේ. thank you so much. හරි. අනිත් අයට ඇහෙනවා කියලා දාලා තිනවා. චුටක් අද මම කතා කරනවත් පොඩක් සවුන්ඩ් එක අඩුයි පුතේ අසනීපෙන් ඉන්න හින්දා. හරි. ඕකේ. thank you. පොඩි රෙකෝඩින් එකේ ගැටලුවක් එන හින්දා තමයි පොඩක් මේ නැවතත් මම මතක් කරන්නේ. V1 කියලා කියනවා වර්තමාන කාල තීරුවට, V2 කියනවා අතීත කාල තීරුවට, V3 කියලා කියනවා අතීත කෘදාන්ත. V3 කියලා කියනවා අතීත කෘදාන්ත අවස්ථාවට අනාගත කාල අවස්ථාව තියෙන මෙන්න මෙතන මේ V1 ක්‍රියාපදවල V1 ගේ ඉදිරියට will දැම්මන් පස්සේ V1 ලට ඉදිරියට will දැම්මන් පස්සේ අපි ඒකට අනාගත කාල ස්වරූපය ගන්නවා. නම් මේක පළවෙනි තීරුව වර්තමාන කාල අවස්ථාව, මේක දෙවෙනි තීරුව අතීත කාල අවස්ථාව, තුන්වෙනි තීරුව අතීත කෘදාන්ත අවස්ථාව. අතීත කෘදාන්ත අවස්ථාවට අපි කියනවා මේ ලා තීරුව කියලා. ලා තීරුව කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේකේ මේ ලා කියන શબ્දයක් ඇහෙනවා. අපි කිව්වොත් පිළිතුරු දෙනවා, පිළිතුරු දුන්නා, පිළිතුරු දීලා, සූදානම් කරනවා, සූදානම් කරා, සූදානම් කරලා. අනේ වගේ මේ නිතරම ලා කියන අදහසක් එනවා මේ අතීත කෘදාන්ත තීරුවේ. අතීත කෘදාන්ත තීරුව ඒකයි පුතේ අපි මේකට ලා තීරුව කියලා භාවිතා කරන්නේ. ඇතැම් අවස්ථාවල නා කියන શબ્දයකුත් ඇහෙන්න පුළුවන්. මිලදී ගන්නවා කියන වගේ අදහසක්. මිලදී ගන්නවා, මිලදී ගත්තා, මිලදීගෙන ලා කියලා කියන්න බෑ, මිලදීගෙන. එතකොට ඊටාත්ම අවම වශයෙන් ලා කියන શબ્දය වෙනුවට න શબ્දයකුත් වෙන්න පුළුවන් අතීත කෘදාන්ත තීරුවට. අතීත කෘදාන්ත තීරුවට. එහෙනම් ක්‍රියාපදවල අද අපි කතා කරන්න යන්නේ ක්‍රියාපද තීන වාක්‍ය ගැන. එතකොට අපි පළවෙනි දවස් දෙකේ කතා කරා ක්‍රියාපද නොමැති වාක්‍ය ගැන කතා කරන හැටි. ඒ කියන්නේ helping verbs භාවිතා කරේ ක්‍රියාපද නැති අවස්ථාවලදී උපකාර ක්‍රියාපද. අද භාවිතා කරන්න යන්නේ ක්‍රියාපද තියෙන වාක්‍ය ගැන කොහොමද ගොඩනගන්නේ කියලා. ඒ වගේම මම පළවෙනි දවසේ පුතාලට කිව්වා අර ක්‍රියාපදේ තමයි අපිට වරද්දන්නේ. ක්‍රියාපදේ තමයි අපිට වරද්දන්නේ කියලා අපි කිව්වා. මොකද අර කනවා, කෑවා, කාලා ඉන්නේ, කන්න තියනවා, කන්න තියේවි, කන්නයි තිබුණේ, කෑවේ අපරාදේ, කන්න තිබ්බේ. මේ වගේ ක්‍රියාපදේ අවස්ථා ගොඩක් තියෙනවනේ. ක්‍රියාපදේ තමයි අපිට වාක්‍ය වරද්දන්නේ. අන්න ඒක නිසා ආයෙ ඔයාට මෙන්න මේක වර්ධින්න නැති වෙන්න තමයි මේ පොඩි ට්‍රික් එකක් අපි පාවිච්චි කරන්නේ. එහෙනම් ක්‍රියාපදේ මවුස රූපය V1 තමයි මවුස රූපය. එයා තමයි පටන් ගන්නේ. එයා තමයි අම්මා. අම්මා තමයි පැටව ගහන්නේ. අම්මා තමයි හැම ජීවියෙක්ගේම අම්මනේ වර්ගයාභෝ කරන්නේ. එහෙනම් V1 මේ V2 වෙනවා අතීත කාල. ඒක V3 අතීත කෘදාන්ත අවස්ථාව. අනාගත කාල will එකත් එක්ක V1 ආවම පස්සේ අනාගත කාල එනවා. ඕකේ නම් මෙයාට කියනවා අපි මව් තීරුව අම්මගේ ක්‍රියා
මෙයා තියෙන අම්මගේ කුණුහරුප නෙවෙයි නේද? අර කියන අම්මගේ ගොඩක් කල උගේ අම්මගේ කියලා කියන්නේ කුණුහරුපයක් නේද? අපි මෙතන කියන්නේ අම්මගේ ක්‍රියා. කියන්නේ මව්ගේ ක්‍රියා. V1 ට කියනවා පුතේ අපි මොන ක්‍රියාද? උගේ අම්මගේ නෙවෙයි ක්‍රියාපදවල අම්මා. ක්‍රියාපදවල අම්මා තමයි V1 කියලා කියන්නේ. ඕකේ? එහෙනම් අමතක කරන්න එපා. මොනවද V1 කියන්නේ පුතේ? ක්‍රියාපදවල අම්මා. V2 කියනවා පුතේ අතීත කාල ස්වරූපය. V3 කියනවා අනාගත කාල ස්වරූපය. sorry V3 කියනවා අතීත කෘදාන්ත අවස්ථාව. extremely sorry. V3 කියනවා අතීත කෘදාන්ත අවස්ථාව. අනාගත කාල අවස්ථාවට මේ will කියන ඕනම එකක් will කියන උපකාර ක්‍රියා මේ will කියන පදය මේ V1 කියන එකකට දැම්මන් පස්සේ ඒක අනාගත අවස්ථාව වෙනවා. අපි කිව්වොත් සූදානම් කරනවා. සූදානම් කරાવી කියලා කියන්නේ කොහොමද? will arrange answer කියනවා පිළිතුරු දෙනවා. පිළිතුරු දෙවි කියලා අනාගත අවස්ථාව කියන්නේ කොහොමද? will answer පිළිතුරු දෙනවා. will answer will arrange සූදානම් කරાવી. එහෙනම් මේක අපි කියන සූදානම් කරනවා arrange සූදානම් කරා arrange සූදානම් කරලා arranged ed එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඕකේ. එහෙනම් පුතාලගේ verb list එක ඊළඟට V4 කියන එකක් තියෙනවා අපි ඉදිරියට කතා කරනවා ඒක. V5 කියන එකකුත් තියෙනවා අපි ඒක ගැනත් අපි ඉදිරියට කතා කරනවා. ඕකේ. බලන්න පුතේ ඊළඟට ඔයාලගේ verb list එකේ ඉතුරු පිටුවලත් මේ V1 V4 මොනවද කියලා නම් කරගන්න. එහෙනම් මේක V1 තීරුව, මෙයා V2 තීරුව, මෙයා V3 තීරුව, මෙයා V3 තීරුවේ මෙන්න මෙයා අනාගත කාල අවස්ථාව will plus V1 තමයි අනාගත කාල අවස්ථාව. ඕකේ. එහෙනම් මේ විදිහට වාගේ සියලුම ටියුට්ස් වල verb list එකේ සියලුම page වල අර විදිහට පළවෙනි එකේ කරා වගේ නම් කරගන්න පුතේ. එහෙනම් මෙයා මොකද්ද? V1 තීරුව, මෙයා දෙවෙනි එක V2 තීරුව, මෙයා V3 තීරුව. අනාගත කාල අවස්ථාව කවුද? will plus V1. V1 ක්‍රියාවකට අම්මගේ ක්‍රියාවට අම්මා ඉස්සරහින් will දැම්මන් පස්සේ පුතේ අනාගත කාල වෙනවා. අම්මා ඉස්සරහින් will දැම්මම අනාගත කාල අවස්ථාව වෙනවා. ඕකේ? හරි. ඕකේ පුතා තව ක්‍රියාපද වර්ග කිහිපයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. verb කියනවා ක්‍රියාපද. එහෙනම් අපි කියනවා මේකට verbs කියලා දාමු අපි. ඒකට බහුවචන අවස්ථාව. ඕකේ. ක්‍රියාපද verbs බලන්න පුතේ දැන් ඔයා දන්නවා මේ V1 කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයා V1 කියන්නේ මොකක්ද කියලා දන්නවා. ක්‍රියාපදයේ මූලික අවස්ථාව. ඕකේ? පුතාලා දැන් දන්නවා V1 කියන්නේ මොකක්ද කියලා. V1 කියන්නේ පුතේ ක්‍රියාපදයේ මූලික අවස්ථාව. ක්‍රියාපදයේ මූලික අවස්ථාවට තමයි පුතේ අපි V1 කියලා කියන්නේ. ඊළඟට අපි යාට කියනවා mother verb කියලා. කවුද? අම්මගේ ක්‍රියා. මොනවද? අම්මගේ ක්‍රියා. mother verbs. ඊළඟට base form කියලාත් කියනවා පුතේ. base form කියලාත් කියනවා. V1 ට කියන්නේ මොකද්ද? මව් ක්‍රියාව. ඊළඟට base form මූලික ක්‍රියාව කියලාත් කියනවා. V2 අවස්ථාව අතීත කාල past අතීත ස්වරූපයට කියනවා past කියලා. V3 ස්වරූපය අතීත කෘදාන්ත ස්වරූපය past participle ස්වරූපය අතීත කෘදාන්ත අවස්ථාව. ඕකේ. V4 ස්වරූපය එකක් තියෙනවා පුතේ ඔන්න බලන්න. මම කියවනේ මේ අම්මගෙන් පැටව ගහන්නේ කියලා. අම්මගෙන් තමයි අම්මා තමයි පැටව ගහන්නේ. දැන් බලන්න පුතේ V4 හැදිලා තියෙන්නේ මේ අම්මා පැටියෙක් ගහලා තිනවා තව කවුද? අම්මා කියන්නේ මව් ක්‍රියාව මේ අම්මා මේ mother verb අම්මගේ ක්‍රියා මව් ක්‍රියාවට s එකක් දාලා මව් ක්‍රියාවට s එකක් දැම්මන් පස්සේ පුතේ V4 අවස්ථාව වෙනවලු. ඊළඟට පුතේ V5 කියන අවස්ථාව කියන්නේ V5 කියලා කියන්නේ V5 කියලා කියන්නේ පුතේ ing ස්වරූපය. V5 කියලා කියනවා පුතේ අපි ing ස්වරූපය. නම් V5 කියලා කියන්නේ පුතේ ක්‍රියාපදයට V1 කියන අම්මට ing දැම්මන් පස්සේ අපි කියනවා ඒකට V5 කියලා. අනාගත කාල අවස්ථාවට කියන්නේ පුතේ අපි අම්මට ඉදිරියෙන් will භාවිතා කරන් පස්සේ. මොකක්ද?
ඔන්න එහෙනම් පුතේ 1 2 3 4 5 6යි. ක්‍රියාපදයේ අවස්ථා 6ක් ගැන අපි කතා කරනවා මෙතන. මොකද්ද? ක්‍රියාපදයේ අවස්ථා 6ක් ගැන පුතේ අපි කතා කරනවා. V1 කියන්නේ තීරු තුනක් තියෙනවනේ නේද? කොලම්ස් තුනක් තියෙනවා. මේ කොලම්ස් තුනේ පළවෙනි ක්‍රියාපදයේ මව් ක්‍රියාපදයේ වර්තමාන කාල අවස්ථාව. එයාට කියනවා අපි අම්මගේ ක්‍රියා කියලා. අම්මා මව් ක්‍රියාව කියලා. V2 අවස්ථාව අතීත කාල අවස්ථාව. V3 අවස්ථාව අතීත කෘදාන්ත අවස්ථාව. V4 කියලා කියනවා පුතේ V1ට S එකක් දැම්මම පස්සේ. ඒ ශබ්දයක්. සමහර වෙලාවට S දානවා, සමහර වෙලාවට ES දානවා, සමහර වෙලාවට IES දානවා. ඒව අපි ඉදිරියට ඉගෙන ගන්නවා කොහොමද මේව දාන්නේ කියලා. ඒ ගැන වොරි වෙන්න එපා. V5 කියන්නේ මොකද්ද? අම්මට ing ෆෝම් එක එකතු වුණාන් පස්සේ. මව් ක්‍රියාවට ing ෆෝම් එක එකතු වුණාන් පස්සේ අපි කියනවා ඒකට පුතේ V5 ස්වරූපය කියලා. අනාගත කාල ස්වරූපය මොකක්ද? will එකට V1. V1 එකට ඉදිරියෙන් තමයි will භාවිතා කරන්නේ. එහෙනම් අනාගත කාල වාක්‍ය ක්‍රියාපදයක් ඔයාලට කියන්න ඕන නම් will එකත් එක්ක V1 භාවිතා කරාම හරියි. ඕකේ සිග්නල් ගැටලු තියෙන අය මොනවා හරි දැන් ලොග් වෙච්ච අය දරුවන්ට පොඩි ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි ක්ලාස් එකේ ක්ලාස් හෝම්වර්ක් ටීචර් ගෙන් අහන්න පුළුවන් නැත්නම් අපි රෙකෝඩ් එක බලන්න පුළුවන්. එතකොට රෙකෝඩින් එකේදී විසඳ ගන්න පුළුවන් පුතේ. අපි රෙකෝඩින් එකත් පොඩ්ඩක් ආයි පොඩි ගැටලුවක් වෙලා තාක්ෂණික දෝෂයක් නිසා කට් වෙච්ච ඉඳා තාක්ෂණික දෝෂයක් නිසා කට් වෙච්ච හින්දා නැවතත් අපි පොඩි පැහැදිලි කිරීමක් කරා. ඕකේ එහෙනම් ක්‍රියාපද ගැන පොඩි අවබෝධයක් තියෙනවා පුතාලට. ක්‍රියාපද ගැන පොඩි අවබෝධයක් තියෙනවා. ක්‍රියාපද වර්ග කීයක් තියෙනවද පුතේ? ක්‍රියාපද වර්ග තියෙනවා පුතේ V1 V2 V3 V4 V5 and අනාගත කාලය අපි කියනවා future. යාට අපි අංකයක් දෙන්නේ නැහැ. යාට කියනවා අපි future කියලා. යාට කියනවා future අවස්ථාව. ඕකේ 6ක් තියෙනවා. very good. දැන් ක්‍රියාපද වල අවස්ථා 6ක් තියෙනවා. පුතේ V1 කියලා කියනවා අපි වර්තමාන කාල අවස්ථාව. යාට කියනවා අපි මව් ක්‍රියාව කියලා. V2 කියනවා අතීත කාල අවස්ථාව. V3 කියලා කියනවා අතීත කෘදාන්ත අවස්ථාව. V4 කියලා කියනවා අර මව් ක්‍රියාවට අම්මගේ ක්‍රියාවට අම්මට මව් ක්‍රියාවට S එකක් දැම්මම පස්සේ එතකොට V5 කියලා කියනවා පුතේ අපි අම්මට V5 කියලා කියන පුතේ අම්මට මොකද්ද දාන්නේ? ing දැම්මම පස්සේ මව් ක්‍රියාවට ing දැම්මම පස්සේ අපි කියනවා ඒකේ V5 ස්වරූපය කියලා. දැන් අනාගත කාල ස්වරූපය කියන්නේ මොකක්ද පුතේ? අපි අනාගත කාල ස්වරූපය කියලා කියන්නේ පුතේ will භාවිතා කරනවා මව් ක්‍රියාව ඉදිරියෙන් will භාවිතා කරනවා. ඕකේ එහෙනම් අනාගත කාල අවස්ථාවේ මොකද්ද කියන්නේ පුතේ? will භාවිතා කරනවා V1 එක්ක will භාවිතා කරනවා. ඕකේ පුතාලගේ පොතේ නෝට් එකක් දාගන්න පුළුවන් මේක. එහෙනම් මෙයා present tense, මෙයා වර්තමාන කාල අවස්ථාව, මෙයා අතීත කාල අවස්ථාව, මෙයා අතීත කෘදාන්ත අවස්ථාව. මෙයා V4 කියලා කියන්නේ පුතේ V1 එකට S එකක් දැම්මම පස්සේ V4 කියනවා will එකට V1 එකට ing ෆෝම් එක දැම්මම පස්සේ අනාගත කාල will එක්ක V1 භාවිතා කරාම
හරි පුතා. එහෙනම් V1 V2 V3 V4 V5 අපි මේකට කියනවා අනාගත කාල අවස්ථාව. ඔන්නම් වට V6 කියලා කියන්නත් පුළුවන්. නැත්නම් අපි එහෙම භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනාගත කාල අවස්ථාව කියලා තමයි කියන්නේ. අනාගත කාල අවස්ථාව වර්තමාන මව් ක්‍රියාව කියලා කියනවා මෙයාට. මෙයාට අතීත කාල, මෙයාට අතීත කෘදාන්ත අවස්ථාව, ලාතීරුව කියලා කියනවා එයාට. මෙයා will plus v1 අවස්ථාව v4 කියලා කියන්නේ v1 එකත් එක්ක v4 කියලා කියන්නේ v4 කියනවා v4 අවස්ථාව කියන්නේ v1 එකත් එක්ක s එක දුන්නාන් පස්සේ v5 කියලා කියන්නේ v5 කියලා කියනවා v1 එකත් එක්ක ing එක දුන්නාන් පස්සේ v1 එකත් එක්ක ing එක දුන්නාන් පස්සේ future tense එක අනාගත කාලේ කොහොමද ක්‍රියාපදේ හැදෙන්නේ will එකත් එක්ක v1 එක දුන්නාන් පස්සේ will එකත් එක්ක v1 එක දුන්නාන් පස්සේ ක්‍රියාපද වුණ 6ක් ක්‍රියාපද වර්ග 6ක් පුතාලා අද ඉගෙන ගත්තා. එහෙනම් අපි මෙන්න මේ දැනුම භාවිතා කරලා අපි යනවාද අපේ ලෙසන් එකට. මෙන්න මේ දැනුම භාවිතා කරගෙන අපි යනවාද ලෙසන් එකට. මොකද අද ලෙසන් එකේ මෙන්න මේ දැනුම අත්‍යවශ්‍යයි. මේ දැනුම කතා කරන්න. අද වාක්‍ය ගොඩනගද්දි මේ දැනුම අත්‍යවශ්‍යයි. හරි. පුතාලා දැන් දන්නවා මැජික් ටේබල් එකේ මෙන්න මේ තියෙනවා මෙතන තියෙන සේෆ් පොයින්ට් එක. මේක පළවෙනි පැත්ත. මේක එක සයිඩ් එකක්, මේක සයිඩ් තවත් සයිඩ් එකක්. මේක මැජික් ටේබල් එකේ සයිඩ් දෙකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. අපි කියනවා මේ පැත්ත helping verb side එක කියලා. මේ පැත්තට කියනවා අපි helping verb side එක කියලා. මේ පැත්ත කියනවා main verb side එක කියලා. මේ පැත්ත තියෙන්නේ අපි කියන උපකාරක ක්‍රියාපද. මේක මේ ප්‍රධාන ක්‍රියාපද. ක්‍රියාපදයක් නැත්තම් ඔයා යම්කිසි වාක්‍යයක් ලියද්දී හෝ කතා කරද්දී ක්‍රියාපදයක් නැත්තම් අපි භාවිතා කරන්නේ helping verbs. හැබැයි ඔයා කතා කරන හෝ ලියන වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් yes side එකෙන් තමයි ඔයා ලියන්න ඕනේ. දැන් අපි කිව්වොත් මම අහිංසකයි ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. එතකොට ඔයා භාවිතා කරන්න ඕනේ ක්‍රියාපද නැති සයිඩ් එක. ඇය උසයි ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. එහෙනම් ඔයා භාවිතා කරන්න ඕනේ මේ පැත්ත ගැන. ඇය මනමාලියක් වේවි. එහෙනම් කොහොමද ඔයා කතා කරන්න ඕනේ? මෙන්න මේ මනමාලියක් වේවි කියන ක්‍රියාපදයක් නෙවෙයි. එතකොට මේ ක්‍රියාපද නොමැති පැත්ත. දැන් පුතාලා අද කතා කරන්න යන්නේ අද අපි කතා කරන්නේ මේ ක්‍රියාපද තියෙන පැත්තේ මෙන්න මේ උඩ කොටස ගැන. දැන් මේ කොටස අපි මැජික් ටේබල් එකෙන් කපලා ගමු බලන්න කැලලක. හරි. ඔන්න බලන්න. ඔයා කතා කරන්න යන වාක්‍යයේ හෝ ලියන්න යන වාක්‍යයේ ක්‍රියාපද භාවිතය මෙන්න මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ක්‍රියාපදයක් තියෙන වාක්‍යයක වර්තමාන කාල, අතීත කාල, අනාගත කාල V1 සමග බහුවචන, ඒකවචන, බහුවචන, අතීත කාල බහුවචන. මේ වගේ අර පැත්තේ ක්‍රියාපදයක් නොමැති පැත්තේ තිබ්බා වගේම මේ පැත්තේ තියෙනවා පුතේ. ඒතර බලන්න මෙයාලගේ තියෙන මේ V1 කියලා, V4 කියන ඒවා, V2 will plus v1. දැන් මෙයාලා මේවා ගැන දැන් ඔයාලා දන්නවා. v1 කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. v4 කියන්නේ මොකක්ද කියලා දන්නවා. v2 කියන්නේ මොකක්ද කියලා දන්නවා. will plus v1 කියලා මොකක්ද කියලා ඔයාලා දන්නවා පුතේ. මේවා කොහෙද තියෙන්නේ? ක්‍රියාපද ලයිස්තුවේ. කොහෙද මේවා තියෙන්නේ? ක්‍රියාපද ලයිස්තුවේ. එහෙනම් අද පාඩමට පුතාට ක්‍රියාපද ලයිස්තු මැජික් ටේබල් එකයි ක්‍රියාපද ලයිස්තුවයි දෙකම අවශ්‍ය වෙනවා. එහෙනම් අද පාඩමට ක්‍රියාපදයයි මැජික් ටේබල් එකයි දෙකම අවශ්‍ය වෙනවා. මෙන්න මේ රවුමක් ඇතුළේ ඉන්න පුතේ පොඩි මේ රවුමක් නිල් පාට රවුමක් තියෙනනේ. ඒ රවුම පොඩ්ඩක් අමතක කරන්න. ඒ රවුම පොඩ්ඩක් පුතේ හොරෙක්. ඒ රවුම පොඩ්ඩක් සංගවිච්ච කෙනෙක්. මේ රවුම සමාන හොරෙක් මේ දාලා තියෙනවනේ. මේ රවුම කියන්නේ පොඩි හැංගවිච්ච රහසක්. එයා හොරෙක්. මේ හොරාගෙන අපි දැම්ම කතා කරන්න යන්නේ නැහැ. මෙයා ගැන අපි කතා කරන්න යන්නේ නැහැ පුතේ. ඒතර අපි මෙයා මේ හොරා ගැන කතා කරන්නේ පස්සේ මේ අපි කියන මේ රවුම හොරෙක්. එතකොට හොරු ගැන කතා කරන්නේ සංගවිච්ච දේවල් ගැන කතා කරන්නේ මුලින් කතා කරන්නේ නැහැ. ඒවා පස්සේ කතා කරන්නේ. නම් අපි මුලින් කතා කරන පුතේ මේ V1, V4, V2, will plus V1 ගැන. ඕකේ. හරි. පුතාලා දන්නවා ඉංග්‍රීසි භාෂාවේ කතා කරද්දී හරි ලියද්දී හරි පද භාවිතා කරන සූත්‍රයක් තියෙනවා කියලා පුතාලා දන්නවා. මොකද මේ සූත්‍රය තමයි
අපි ඉගෙන ගත්ත පළවෙනි දවසේ කෝස් එකේ පළවෙනි දවසේ අපි ඉගෙන ගත්තා we learn English through Zoom every day. We learn English through Zoom every day. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා Zoom එක හරහා හැමදාම. එතකොට මුලින්ම ඉන්නවා we කියනවා කතෘ, දෙවෙනියට ඉන්නවා ක්‍රියාපදය, දෙවෙනියට ඉන්නවා ක්‍රියාපදය. අපි ක්‍රියාපදයට අපි කිව්වා මේක මැජික් පදයක් කියලා. අපි මේ ක්‍රියාපදය තමයි අපිට වරදින්නේ. ක්‍රියාපදය තමයි අපිට ගොඩක් වෙලාවට වරදින්නේ. ඒ නිසා අපි යාට මැජික් එකක් පෙන්නනවා කියලා කිව්වා. ඊළඟට තුන්වෙනියට ඔබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එක කියන්නේ ක්‍රියාවෙන් කරන දේ. ඊළඟට හතරවෙනියට රෙස්ට් එක. ඊළඟට ටයිම් එක. එහෙනම් අපි දන්නවා අපේ පදගලපුම් සූත්‍රය මොකක්ද පුතේ? සබ්ජෙක්ට්, මැජික් වර්ඩ්, ඔබ්ජෙක්ට්, රෙස්ට්, ටයිම්. නම් මේක ඔයාලා දැන් දන්නවා. නම් මේ ක්‍රියා මැජික් වර්ඩ් කියලා දැම්මේ මොකක්ද අපි ක්‍රියාපදයට තමයි මැජික් එකක් පෙන්වුවේ. ක්‍රියාපදයට තමයි අපි මැජික් එකක් පෙන්වුවේ. ඇයිද හේතුව? ක්‍රියාපදය තමයි අපිට වරදින්නේ. නේද? වරදින ක්‍රියාපද වන ක්‍රියාපද නැති අවස්ථාවෙන් අපි පළවෙනි දවස් දෙකේම කතා කරේ. අද කතා කරන්න යන්නේ පුතේ ක්‍රියාපද තීන පැත්ත ගැන. එතකොට ක්‍රියාපද තීන පැත්ත ගැන එහෙනම් මේ මැජික් ටේබල් එක ඉතාමත්ම නිවැරදිව බලන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඕකේ. බලමු පුතේ පළවෙනි එක්සැම්පල් එක. පළවෙනි එක්සැම්පල් එක අපි බලමු. ඔන්න තියෙනවා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හොඳින් හැමදාම. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හොඳින් හැමදාම. එතන අපි මේකේ මුලින්ම කියන්න යනවා පුතේ මේකේ අපි පියවර තුනක්. දැන් අපි දන්නවනේ පියවර පහක් තියෙනවා කියලා. පළවෙනි පියවර තමයි මේකේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? මේ වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා තමයි මුලින්ම බලන්න ඕන. ගන්න රතු පෑන හැමෝගෙම රතු පෑන අරගෙන ගිහිල්ලා මේකේ තියෙනවද බලන්න ක්‍රියාපදයක්. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හැමදාම. සර් ක්‍රියාපදයක් තියෙනවනේ. ක්‍රියාපදයක් තියෙනවනම් පුතේ අපි මේ ක්‍රියාපදය අල්ලගමු. මොකද නැත්නම් යා ක්‍රියාපදය අපිට වරද්දන්න පුළුවන්. ක්‍රියාපදයක් අල්ලගත්තා. හරි. ඕකේ good. එහෙනම් ඔන්න පළවෙනි පියවර හරි. ක්‍රියාපදයක් තියෙනවා. දැන් මෙච්චර කාලෙ අපි ක්‍රියාපදයක් නැති දේවල් තමයි ලිව්වේ. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හොඳින් හැමදාම. ක්‍රියාපදයක් තියෙනවා. ක්‍රියාපදයක් තියෙනවා නම් යා ඒක අපි ඒක highlight කරගන්නවා. අපි ඒක highlight කරගෙන ඒක round කරගන්නවා. අලගේ homework කරද්දිත් මෙහෙමම කරන්න. ඊළඟට දෙවෙනි පියවර තමයි කාලය. දෙවෙනි පියවර තමයි පුතේ කාලය. කාලය මොකක්ද? කාලය මේ වාක්‍යයේ වර්තමාන කාලයයි. කාලය මොකක්ද? වර්තමාන කාලය. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හොඳින් හැමදාම. වර්තමාන කාලයයි. ඒක වචනද බහුවචනද? තුන්වෙනි පියවර. ඒක වචනද බහුවචනද? අපි කියන්නේ බහුවචනයි. එහෙනම් මෙන්න මේ පියවර තුන ඔස්සේ මැජික් ටේබල් එකේ මෙන්න මේ පියවර තුන ලිව්වේයි අදාළ මැජික් පදේ තෝරගන්න. පළවෙනි පියවර ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? දෙවෙනි පියවර වාක්‍යයේ කාල ප්‍රභේදය. තුන්වෙනි පියවර මොකක්ද? වාක්‍ය ඒක වචනද බහුවචනද? මෙන්න මේ පියවර තුන අපි ලිව්වේ පුතේ මැජික් පදේ හොයාගන්න. එහෙනම් මැජික් පදේ මැජික් ටේබල් එකට ගිහිල්ලා බලන්න ඔයාලගේ අතේ තියෙන මැජික් ටේබල් එකට ගිහිල්ලා බලන්න. ක්‍රියාපදයක් තියෙන පැත්තේ ඔන්න බලන්න ඔයාලගේ මැජික් ටේබල් එකට ගිහිල්ලා බලමු. ක්‍රියාපදයක් තියෙන පැත්තේ වර්තමාන කාල බහුවචන කවුද ඉන්නේ? ඔන්න පුතේ ඉන්නවා V1 කියලා කෙනෙක්. එහෙනම් අපි V1 කියන කෙනා හොඳට බලන්න ක්‍රියාපදයක් තියෙන පැත්තේ වර්තමාන කාල බහුවචන පියවර තුනයිනේ අපි. එකක් ක්‍රියාපදයක් තියෙන පැත්තට ආවා. වර්තමාන කාලය කියලා හොයාගත්තා. බහුවචනයි කියලා හොයාගත්තා. කවුද ඉන්නේ එහෙනම්? V1 කියන කෙනා. එහෙනම් බලන්න V1. එතන V1 කොහෙද ඉන්නේ? V1 කියන්නේ පුතේ මොකක්ද? V1 කියන්නේ ක්‍රියාපදයේ මව් ස්වරූපය කියන එක. V කියන්නේ verb එක. 1 කියනවා verb එකේ පළවෙනි ස්වරූපය. මව් ස්වරූපය. නම් මොකද මේක ක්‍රියාපද අපි මේකේ රවුම් කරගත්ත ක්‍රියාපදේ. ඇයි? මෙන්න මේ ක්‍රියාපදේ මව් ස්වරූපය තමයි මෙතෙන්ට දාන්න ඕනේ. නම් ඉගෙන ගන්නවා කියන ක්‍රියාපදේ ඔයාගේ verb list එකට ගිහිල්ලා හොයාගන්න.
ඉගෙන ගන්නවා කියන ක්‍රියාපදේ V1 ස්වරූපය තමයි මෙතනින් ලියන්න ඕනේ. එහෙනම් අපි බලමු ගිහිල්ලා verb list එකට. verb list එකට ගිහිල්ලා බලමු අපි නේද? ඉගෙන ගන්නවා කොහොමද මෙහෙම එකක්. මේ තියෙන්නේ. ඉගෙන ගන්නවා, ඉගෙන ගත්තා, ඉගෙනගෙන. එහෙනම් බලන්න පුතේ ඉන්නවා පළවෙනි තීරුව තමයි ගන්න ඕනේ. V1 තීරුව තමයි ගන්න කිව්වේ. අපි දන්න ඕනේ මේක V1 කියලා. පළවෙනි තීරුව තමයි V1. V1 තීරුවේ ඉගෙන ගන්නවා කියන එක තමයි අපි ගන්න ඕනේ. නම් මොකක්ද අර ගන්න ඕනේ පුතේ? learn. V2 ගත්තොත් learned තමයි ගන්න ඕනේ. එහෙනම් V1 තීරුව learn. learn කියන එක අපි එතනින් verb list එකෙන් තෝරන් ඇවිල්ලා මෙන්න මෙතනින් දානවා. මෙන්න මෙතනින් දාන්න මෙන්න learn. එහෙනම් අපිට පුළුවන් පදගලපුම් සූත්‍රය භාවිතා කරලා මේක පදගලපන්න. සබ්ජෙක්ට් එක, මැජික් වර්ඩ් එක, ඔබ්ජෙක්ට් එක, රෙස්ට් එක, ටයිම් එක. සබ්ජෙක්ට් එක මොකක්ද? අපි කිව්වම පස්සේ V. අපි කියනවා V. එහෙනම් මැජික් වර්ඩ් එක මොකක්ද? මෙන්න මේ මැජික් වර්ඩ් එක අපි හොයාගත්තා මෙතන. මේ තියෙන්නේ මැජික් වර්ඩ් එක. මේ පියවර තුන ලිව්වේ අපි මැජික් වර්ඩ් එක හොයන්නනේ. V1 වල ක්‍රියාපදේ මේ ඉගෙන ගන්නවා කියන එක ගිහිල්ලා බලනවා learn. නම් අපි දෙතන්ට දානවා V1 ස්වරූපය learn. ඔබ්ජෙක්ට් එකක් ඔන්නේ නෝ ක්‍රියාපදයක් තියෙන හින්දා ඔබ්ජෙක්ට් එකකුත් එනවා. මොනවද ඉගෙන ගන්නෙ? ඉගෙන ගන්නවා ඉංග්‍රීසි. R කියනවා රෙස්ට් එකක්. කොහොමද ඉගෙන ගන්නෙ? හොඳින්. අපි කියනවා well කියලා. කවදද ඉගෙන ගන්නෙ? ටයිම් එකකුත් තියෙනවා පුතේ හැමදාම. We learn English well every day. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හොඳින් හැමදාම. මෙන්න මේ විදිහට තමයි පුතේ අපි වාක්‍ය ගොඩනගන්නේ. ඕකේ. පොඩි සටහනක් දාගමු. ඒ වගේම වාගේ එක්සැම්පල් එකකුත් අපි ලියන්න try කරමු මේ විදිහට වා තනියෙන්. නෝට් එකක් දාගමු අපි. V A කියලා කියන්න බැරි දහනවා දරුවෙක්. A කියලා අපි දැන් ඉගෙන ගත්තේ පුතේ. A කියලා දාන්න ක්‍රියාපදයක් නැති අවස්ථාවේදී. මේ බලන්නකෝ. ක්‍රියාපද නොමැති විට helping verbs මේ A භාවිතා කරලා තින්නේ ක්‍රියාපද නැති පැත්තේ. no ක්‍රියාපදයක් නැහැ. මේ ක්‍රියාපද තියෙන පැත්තේදී A භාවිතා කරන්නේ නැහැ අපි. ඕකේ. හරි බලමු පුතේ අපි ඊළඟ එක බලන්න මම ආදරය කරනවා ඇයට සිද්ධාර්ථ කුමාරයා වගේ. මං ආදරය කරනවා කොහොමද? සිද්ධාර්ථ වගේ. එහෙනම් ඉතින් එයා යශෝදරා වෙන්න ඕනේ නේද? එයා යශෝදරා වෙන්න ඕනේ. හරි බලමු පුතේ අපි මම ආදරය කරනවා ඇයට සිද්ධාර්ථ කුමාරයා වගේ. අපි බලමු රතු පෑනක් ගන්න හැමෝම. මම ආදරය කරනවා ඇයට සිද්ධාර්ථ කුමාරයා වගේ. රතු පෑනක් අරගෙන බලන්න පළවෙනි පියවර මොකක්ද? පළවෙනි පියවර ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා. yes වෙන ක්‍රියාපදයක් තියෙනවා. මොකද්ද ක්‍රියාව? ආදරය කරනවා. ක්‍රියාපදයක් තියෙනවා නේද? ආදරය කරනවා කියන්නේ ක්‍රියාවක්. පළවෙනි පියවර හරි. දෙවෙනි පියවර මොකක්ද? කාලය ආදරය කරනවා කිව්වම පස්සේ වර්තමානයි. ආදරය කරා කිව්වොත් අතීතයි. ආදරය කරලා කිව්වොත් අතීත කෘදාන්ත. ආදරය කරાવી කියලා කිව්වොත් මේක අනාගත කාල අවස්ථාව. ඕකේ. හරි. ඊළඟට ඒක වචනද බහුවචනද? ඒක වචනද බහුවචනද? පුතේ
ඔන්න හොඳට මතක තියාගන්න පුතාලා. හොඳට මතක තියාගන්න. මෙතන I කියන කෙනා ඒක වචනද බහුවචනද කියලා කියන්න යන්නේ නැහැ අපි. I කියන කෙනා ඒක වචනද බහුවචනද කියලා කියන්නේ නැහැ අපි. මොකද එයා මම කිව්වා හරිම අහංකාරයි. හරිම ආඩම්බරයි. මම කියන කෙනා හරිම ආඩම්බර කෙනෙක්. එයා විවිධ තැන්වල විවිධ ස්වරූපයෙන් යනවා. කියන කෙනා පුතේ ඒක වචනත් නැහැ බහුවචනත් නැහැ. ඇයිද හේතුව? යමු අපි මැජික් ටේබල් එකට. යන්න පුතාලගේ මැජික් ටේබල් එක හැමෝම. මෙන්න බලන්න හොඳට බලන්න මේක අතිශය වැදගත් පොයින්ට් එකක් පුතේ ඔයාලට. මෙන්න බලන්න කියන කෙනා පුතේ කියන කෙනා නිකන් ක්‍රියාපද නැති අවස්ථාවේදී වෙනම කෙනෙක් එක්ක කියන කෙනෙක් එක්ක විතරමයි ගිහිලා තියෙන්නේ. ඕකේ? බලන්න අතීත කාලෙදී මේ කියන කෙනා ගිහිලා තිනවා verse කියන ඒක වචන ස්වරූපයත් එක්ක. බලන්න පුතේ එතකොට ක්‍රියාපදයක් තියෙන අවස්ථාවේදී කියන කෙනා ගිහිලා තින්නේ කාත් එක්කද? බහුවචන ස්වරූපයත් එක්ක. මේ කියන කෙනා ගිහිලා තින්නේ බහුවචන ස්වරූපයත් එක්ක. අන්න ඒක නිසා පුතේ අපි කියනවා ඒක වචනත් නැහැ බහුවචනත් නැහැ. මෙතනදී ආ වෙනම කෙනෙක් එක්ක ගිහිල්ලා. මෙතනදී ඒක වචනත් එක්ක ගිහිල්ලා. මෙතනදී බහුවචනත් එක්ක ගිහිල්ලා. එහෙනම් අපි කියනවා පුතේ ඉංග්‍රීසි භාෂාවේ ඒක වචන කිව්වත් වැරදි, බහුවචන කිව්වත් වැරදි. අපි ඒක නිසා අපි කියනවා විවිධ තැන්වල විවිධ ස්වරූපයෙන් ඒ දේ කියලා මැජික් ටේබල් එකට අපි වත් එකතු කරලා තියෙනවා. වත් භාවිතා කරලා තියෙනවා. එහෙනම් අපි ඒක වචනද බහුවචනද එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඒක වචනද බහුවචනද එහෙම කියන්න බෑ. යෙදෙන තැන අනුව තමයි වෙනස් වෙන්නේ. ක්‍රියාපදයක් නැති අවස්ථාවේදී වර්තමාන කාලාවොත් am එක යෙදෙනවා. ක්‍රියාපදයක් නැති අවස්ථාවේ අතීත කාලේදී આવොත් verse එක යෙදෙනවා. හැබැයි ක්‍රියාපදයක් තියෙන අවස්ථාවේ වර්තමාන කාලේදී આવොත් එයා බහුවචනත් එක තමයි යෙදෙන්නේ. ඕකේ? එහෙනම් පුතේ කියන එක ඒක වචනත් නැහැ බහුවචනත් නැහැ. එහෙනම් අපි පුතේ දෙවෙනි නීතිය විදිහට ඔයාගේ පොතේ උඩින් ලියාගමු. අර ලොකු රූලෙන් පොතේ උඩින් ලියාගමු. දෙවෙනි නීතිය විදිහට දෙවෙනි නීතිය තමයි පුතේ ඉංග්‍රීසි කතා කරද්දී සහ ලියද්දී වඩා වැදගත්ම වෙන ඉංග්‍රීසි භාෂාවේ විටක ඒක වචන ස්වරූපද විටක බහුවචන ස්වරූපද ගනි. ඉංග්‍රීසි භාෂාවේ විටක ඒක වචන ස්වරූපද විටක බහුවචන ස්වරූපද ගනි. එනම් විවිධ ස්වරූපයෙන් විවිධ තැන්වල යෙදේ. එනම් බලන්නකො එනම් විවිධ ස්වරූපයෙන් විවිධ තැන්වල යෙදේ. එහෙනම් කියන්නේ ඒක වචන කියන්නත් බෑ බහුවචන කියලා කියන්නත් බෑ. ඇයි මෙතන බලන්නකො සමග කියලා වෙනම එකක් තියෙනවා. එහෙනම් ආවොත් වාක්‍යයට ඔයා කියන්න පුතේ ඒක වචන ලියන්නත් එපා බහුවචන කියලා ලියන්නත් එපා. සමගයේ දේ කියලා ලියන්න. ඔන්න එහෙනම් අපි ලිව්වා ආවොත් මම කියන්නේ හරිම ආඩම්බරයි හරිම අහංකාර කෙනෙක්. ඒ නිසා එයාගෙන් හරියට පරිස්සම් වෙන්න ඕනේ. නම් මම කියන කෙනා විටක තනියෙන් ඉනුත් තිනවා විටක ගොඩක් එකක් තියෙනවා. ඒක නිසා අපි ඒක වචන කියන්නෙත් නැහැ බහුවචන කියලා කියන්නෙත් නැහැ. අපි කෙලින්ම යට දානවා සමගයේදී. සමගයේදී. නම් පියවර 3යි ක්‍රියාපදයක් තියෙනවා වර්තමාන කාලයි සමගයේදී. සමගයේදී. නම් බලනවා අවස්ථා 3 අවස්ථා කීපය බලනවා අපි V1 ක්‍රියාපදයක් තියෙන අවස්ථාවේ වර්තමාන කාල සමගයේදී. බලන්න මැජික් ටේබල් එකට ගිහිල්ලා ක්‍රියාපදයක් තියෙන අවස්ථාවට ගියා වර්තමාන කාල බහුවචන කවුද ඉන්නේ? නම් V1 තමයි ඉන්නේ. නම් මොකද්ද කරන්න තියෙන්නේ පුතාට? V1 ඉන්නේ. ආදරය කරනවා කියන එකේ V1 ස්වරූපයක තමයි හොයන්න ඕනේ.
ආදරය කරනවා කියන එකේ V1 ස්වරූපය. ගිහිල්ලා බලන්න පුතාලා love කියන එකේ V1 ස්වරූපය තියෙන loveම තමයි. ආදරය කරනවා කියන එක V1 නේ. ක්‍රියාපදයක් තියෙන පැත්තේ වර්තමාන කාල අවස්ථාවේ I සමග ඉන්න V1. V කියන්නේ මොකද්ද? verb එක. කොහොම මේ වාක්‍යයේ verb එක ආදරය කරනවා නම් ආදරය කරනවා කියන එකේ මව් ස්වරූපේ V1 තමයි verb list එකෙන් ඔයා තෝරලා ගන්න ඕනේ. V1 සමානයි love. V1 සමානයි love. එහෙනම් අපි යන්න මෙයා තමයි magic word එක හතරවෙනි අවස්ථාවත් නිවැරදි දැන්. එහෙනම් අපි මෙයා භාවිතා කරනවා පදගලපුම් සූත්‍රයට. නම් භාවිතා කරනවා පදගලපුම් සූත්‍රයට. subject එක මොකක්ද? I. මම කියන්නේ මම. subject එක I. magic word එක මොකද්ද? අපි හොයාගත්ත love කියලා. එහෙනම් love. object එක මොකක්ද? කාටද ආදරය කරන්නේ? ඇයට. ඇයට. එහෙනම් I love her. සිද්ධාර්ථ කුමාරයාට වගේ like princess සිද්ධාර්ථ like princess සිද්ධාර්ථ. okay like. පුතේ මේ මෙතන like කියලා අරගෙන තියෙන කැමති කියන එක නෙවෙයි like කියන එකේ පුතේ ක්‍රියාපදයක් විදියට ගත්තොත් කැමති. ක්‍රියාපදයක් විදියට ගත්තොත් කැමති. හැබැයි මේක නිපාත පදයක් විදියට ගත්තොත් පුතේ වගේ. වගේ. මම වගේ, ඔයා වගේ, අම්මා වගේ, තාත්තා වගේ මේ like කියන එක වගේ කියන්නත් භාවිතා කරනවා. වගේ. අම්මා වගේ, like mom, තාත්තා වගේ, like dad, මල්ලි වගේ, නංගි වගේ, මගේ කොල්ලා වගේ. වගේ මේ like කියන එක වගේ කියන්නත් භාවිතා කරනවා. නම් අපි ඒව ඉදිරියට බා වෙන්න එපා. අපි විශේෂ ඔයාලා ටියුට් එකක් දීලා තින්නේ. ටියුට් එකත් පොඩ්ඩක් බලා ගන්න. ඔය ටියුට් ටික පාඩම් කරගන්න වෙනවා පුතාලාට ඉස්සරහට. මොකද එක්සෑම් එකක් තියෙනවා ලියන්න. 12 වෙනි දේශනෙන්. ඒක නිසා ටියුට්ස් ටික ඔක්කොම පාඩම් කරගන්න සිද්ධ වෙනවා. දැන් අපි කියනවා I love her like Prince සිද්ධාර්ථ. මම ඇයට ආදරය කරනවා සිද්ධාර්ථ කුමාරයා වගේ. සිද්ධාර්ථ කුමාරයා වගේ. ඕකේ නෝට් එකක් දාගමු පුතේ අපි. yes මේක නෝට් එකක් දාගන්න කියලා පුතේ කිව්වේ. නෝට් එකක් දාගෙන අපි යමු ඊළඟ එක්සැම්පල් එකට. අපි යමු ඊළඟ එක්සැම්පල් එකට. හරි ඔයාලට කියන්න පුළුවන් ඕනනම් මම එයාට ආදරය කරනවා කවුද වාගේ වටිනාම චරිතයක් මොනවා හරි රෝමියෝ ජුලියට් හරි මොනවා හරි වගේ Tamanට කැමති එකක් දාගන්න පුළුවන්. මම දෙමෙතන සිද්ධාර්ථ වගේ. ඕකේ පුතා රෙකෝඩින් එක ලබා දෙන්න පුළුවන්. no problem. හරි යමු පුතේ අපි ඊළඟ එකට. අල්ලපු ගෙදර අයියා මට අපහාස කළා. අල්ලපු ගෙදර අයියා මට අපහාස කළා සුමනාවති එක්ක ඊරෑ. කොහමද? අල්ලපු ගෙදර අයියා මට අපහාස කළා සුමනාවති එක්ක ඊරෑ. බලන්න පුතේ අපි මුලින්ම බලනවා මේක ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා. මුලින්ම බලන්නේ මොකක්ද? ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා. හරි බලනවා. අල්ලපු ගෙදර අයියා මට අපහාස කළා. මෙන්න තියෙනවා ක්‍රියාපදයක්. එහෙනම් එයාව රවුම් කරගන්න. එහෙනම් ක්‍රියාපදයක් තියෙනවා. අපහාස කළා. අපහාස කරා නම් අදන කාලය මොකක්ද? අතීත කාලයි. අතීත කාලයි. ඒක මේ වාක්‍යයේ ඒක වචනද බහුවචනද? අල්ලපු ගෙදර අයියා කිව්වන් පස්සේ මොකද පුතේ? එක්කෙනයි. ඒක වචනයි. එහෙනම් බලන්න පියවර තුන අපි හොයාගත්තා. 1 2 3 පියවර තුන හොයාගත්තා. එහෙනම් ඒ පියවර තුන ඔස්සේ ගිහිල්ලා අපි බලමු මැජික් ටේබල් එකේ කවුද ඉන්නේ කියලා. කවුද ඉන්නේ? මෙන්න ක්‍රියාපදයක් තියෙන පැත්තේ
අතීත කාල ඒක වචන කවුද ඉන්නේ V2 එහෙනම් V2 වර්ගෙන එනවා අපි මෙතෙන්ට V2 V කියන්නේ මොකක්ද ක්‍රියාපදයේ දෙවනි ස්වරූපය කො මෙතන ක්‍රියාපදේ මෙන්න ඉන්නවා ක්‍රියාපදේ කො ක්‍රියාපදේ මේ ඉන්නේ සර් ක්‍රියාපදේ මේ ඉන්නේ ක්‍රියාපදේ අපහාස කළා එහෙනම් අපහාස කළා කියන එකේ එතන අපහාස කරනවා කියන ක්‍රියාපදේ V2 ස්වරූපය තමයි ඔයා භාවිතා කරන්න ඕනේ. ඉන්සල්ට් කියනවා V1 ඉන්සල්ටඩ් තමයි පුතේ V2 ස්වරූපය. ඔයාගේ මැජික් ටේබල් ඔයාගේ verb list එකේ අපි අද මුලින්ම කතා කරා verb list එකනේ. එහෙනම් අපහාස කරනවා කියන එකේ V2 ස්වරූපය තමයි මෙතෙන්ට භාවිතා කරන්න ඕනේ. ඉන්සල්ටඩ්. එහෙනම් ඒක අපි මැජික් පදේ අපි හොයාගත්තා. එහෙනම් අපි දානවා පද ගලපුම් සූත්‍ර subject magic word object rest time. සබ්ජෙක්ට් එක විදිහට අපි කියනවා පුතේ අල්ලපු ගෙදර අයියා. අපි අල්ලපු ගෙදරට ඉංග්‍රීසියෙන් කියනවා පුතේ next door කියලා. අල්ලපු ගෙදර කියන අපි ඉංග්‍රීසියෙන් next door කියලා. දැන් අල්ලපු ගෙදර අයියට කියන්න පුළුවන් next door අයියා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් next door brother කියලා කියන්න පුළුවන්. no problem. next door අයියා or next door brother as you wish. සබ්ජෙක්ට් එක next door brother next door අයියා ඊළඟට magic word එක මොකද්ද insulted ඔබ්ජෙක්ට් එක කාටද බැන්නේ මට කාත් එක්කද බැන්නේ සුමනාවතී එක්ක එහෙනම් ඒක ඉතිරියක් කවදද බැන්නේ last night ඊයේ රෑ yesterday night කියන්නේ නෑ මේකට ඊයේ රෑ කියන්නේ පුතේ අපි last night ඔන්න සූත්‍රයේ අවස්ථා පහම එන එක්සැම්පල් එකක් දැන් පුතාට හම්බුණා සබ්ජෙක්ට් එක next door brother අල්ලපු ගෙදර සහෝදරයා magic word එක insulted object එක me rest එක with kusumawati time එක last night එහෙනම් next door brother insulted me with kusumawati last night අල්ලපු ගෙදර අයියා අල්ලපු ගෙදර සහෝදරයා මට අපහාස කළා කුසුමාවති එක්ක ඊයේ රෑ ඕකේ නෝට් එකක් දාගමු පුතේ අපි නෝට් එකක් දාගමු ඕකේ පුතේ අපි බලමු ඊළඟ එක්සැම්පල් එකට යමු ඇය කැනඩාවේ යාවී පවුලේ අය එක්ක ලබන අවුරුද්දේ බලන්න පුතේ පළවෙනි එක ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා අපි බලා ගන්න ඕනේ පළවෙනි එක මොකක්ද ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ බලමු ඇය කැනඩාවේ යාවි මෙන්න ඉන්නවා ක්‍රියාපදයක් දිලිසි අල්ලගත්තා එහෙනම් රවුම් කරගන්න අමතක වෙනවට නැත්නම් වරදින්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔයා හෝම්වර්ක් කරද්දි ක්‍රියාපද රවුම් කරන්න ඕනේ නම් පළවෙනි පියවර මොකක්ද ක්‍රියාපදයක් තියෙනවා දෙවෙනි පියවර මොකක්ද කාලය දෙවෙනි පියවර තමයි කාලය වර්තමානද අතීතද අනාගතද අතීත කෘදාන්තද කියලා අපි හොයාගන්නවා. අපි කියනවා ඔන්න අනාගත කාල යාවි නම් අනාගත කාලයි. ඇය කිව්වන් පස්සේ ඒක වචනයි. මෙන්න මේ පියවර 3 1 2 3 ක්‍රියාපදයක් තියෙන පැත්තේ අනාගත කාල ඒක වචන. ගිහිල්ලා බලමු අපි මැජික් ටේබල් එකට කවුද ඉන්නේ කියලා. වර්තමාන ක්‍රියාපදයක් තියෙන පැත්තේ ය සයිඩ් එකේ අනාගත කාල ඒක වචන බහුවචන දෙන්නටම ඉන්නේ පුතේ will plus v1 දෙන්නටම ඉන්නේ will plus v1 එහෙනම් හරියම
lazy එහෙනම් will plus v1 will plus v1 තමයි ඉන්නේ. එහෙනම් ඒක සමානයි will එකට අපි දානවා v1 ස්වරූපය. v1 කියන ස්වරූපය යාවි කියන එකේ v1 එක යනවා. එහෙනම් යනවා කියලා අපිට ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ කොහමද? go go. එහෙනම් අපි කියනවා will go යාවි කියලා කියන්නේ කොහමද? will go. එහෙනම් අපි මේක භාවිතා කරනවා පුතේ පද කැලපුම් සූත්‍රයේ subject, magic word, object, rest, time. subject එක අපි කියනවා she. magic word එක අපි ඉතින් හොයාගත්තා will go කියලා. will go. ළඟට දාන අපිට කොහෙද යන්නේ? කැනඩාවට යන්නේ. කැනඩා කාත් එක්කද යන්නේ? ඉතිරි එස්ට් එකක් තියෙනවා. පවුලේ අය එක්ක with family members කවදද යන්නේ? කාල සීමාවක් අන්තිමට දානවා ලබන අවුරුද්දේ next year and she will go Canada with family members next year. She will go Canada with family members next year. ඕකේ ඔන්න ඔය විදිහටයි පුතා අනාගත කාලය හදන්න පුළුවන් වාට. අනාගත කාල හදන්න පුළුවන්. ඕකේ නෝට් එකක් දාගමු අපි. ඕකේ පුතා අපි යමු ඊළඟ එක්සැම්පල් එකට. හරි. කමල් මට බනිනවා. අපි කිව්ව කමල් මට බනිනවා හැමදාම වගේ අදහසක්. කමල් මට බනිනවා නේ මද නිකරුණේ කිසිම හේතුවක් නැහැ. කමල් බනිනවනේ බම් මට හැමදාම. ඔය කමල් බනිනවා මට. ඕකේ බලමු අපි මේකේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා. එහෙනම් පළවෙනි පියවර මොකක්ද? ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? ක්‍රියාපදයක් තියෙනවා. මොකද්ද ක්‍රියාපදේ? බනිනවා. එහෙනම් ඒක රවුම් කරගත්තා. ඊළඟට අපි බලනවා ක්‍රියාපදයක් තියෙනවා. කාලය මොකක්ද පුතේ මේක? බනිනවා මට. කමල් බනිනවා මට කිව්වම කාලය වර්තමාන කාලය. ඒක වචනද බහුව වචනද? කමල් කිව්වන් පස්සේ පුතේ ඒක වචනයි. එහෙනම් පියවර තුනක් තියෙනවා. years වර්තමාන කාලයි ඒක වචනයි. එහෙනම් ගිහලා බලන්න පුතේ කවුද ඉන්නේ කියලා. කවුද ඉන්නේ? ඔන්න මැජික් ටේබල් එකේ ක්‍රියාපදයක් තියෙනවා. වර්තමාන කාලයි ඒක වචනයි. පුතේ මෙන්න ඉන්නවා V4 කෙනෙක්. අලුත් කෙනෙක් ඇවිල්ලා. අලුත්මත් නැහැ. අපි මේ V4 ගැන දන්නවා. V4 කියන්නේ මොකක්ද පුතේ? සූත්‍රයේ V4 සමානයි V1 ධන S. එහෙනම් අපි අරන් එනවා V4 එක මෙතෙන්ට අරන් එනවා. මෙන්න එනවා V4 දැම්මා. අපි දන්නවා දැන් V4 කියන්නේ මොකක්ද කියලා. V4 කියන්නේ පුතේ will plus V1. එහෙනම් බනිනවා කියන එකට පුතේ අපි දානවා බනිනවට කියන්නේ මොකද්ද? blame. එහෙනම් blame කියන ක්‍රියාපදය මෙතනින් අරන් එනවා. අන්න එයාට S එකක් දානවා. V1 තමයි blame කියලා කියන්නේ බනිනවා. අන්න එයාට S එකක් අපි භාවිතා කරනවා. එතකොට අපි blames වෙනවා. එයාට තමයි S එක දාන්නේ. V1 ට තමයි S එක දාන්න ඕනේ. V4 වෙන්නේ එතකොටයි. V1 ට S එකක් දැම්මම පස්සේ ඒක V4 අවස්ථාව වෙනවා. නම් blame එකට S එකක් දැම්මම පස්සේ පුතේ blames වෙනවා. නම් අපි කියනවා කමල් blames me. කමල් බනිනවා මට. ඕකේ.
එහෙනම් මෙන්න මේ පියවර තුන ලියා ගැනීම ඉතාම වැදගත්. ඇයි ක්‍රියාපදයක් තියෙනවා වර්තමාන කාලයි ආදිසීවත් බහුවචන කියලා දැම්මොත් මේක සම්පූර්ණයෙන්ම මේ වාක්‍ය වැරදිනවා. මෙන්න මේ පියවර තුනත් එක්ක ඔයාගේ වාක්‍යය හරියනවද වර්ධිනවද කියලා තීරණය කරනවා. ඒ නිසා මේ පියවර ලියද්දී හරියට පැහැදිලිව ලියන්න කියලා ඉල්ලීමක් කරනවා. ඕකේ එහෙනම් මොකද්ද පුතේ V4 කියලා කියන්නේ සූත්‍රය මොකක්ද? V4 කියලා කියන්නේ පුතේ V1 + S. V4 කියන්නේ පුතේ V1 + S. ඒ කියන්නේ V1 ට S කියන සවුන්ඩ් එකක් දැම්මන් පස්සේ ඒක V4 වෙනවා කියලා තමයි නීතිය තියෙන්නේ. මොකද්ද? V4 කියන්නේ මොකක්ද කියලා නෝට් එකක් දාගන්න පුළුවන්. V4 කියන්නේ පුතේ V1 කියන කෙනාට S සවුන්ඩ් එකක් දැම්මන් පස්සේ ඒක V4 වෙනවා. to me නෙමෙයි දාන්න වෙන්නේ මෙතන to me දාන්න අවශ්‍යතාවයක් නැහැ පුතේ. to me දාන්න ඕනේ නැහැ. මොකද me කියන එක ඔබ්ජෙක්ට් එකක් විදියට එන්නේ. එතකොට to මට කියන අදහස එනවා මෙතන. to වෙන අවස්ථා තියෙනවා. නමුත් ඒවා අපි ඉස්සරහට කියලා දෙන්නම්. මෙතනට to එන්නේ නැහැ. මොකද පුතේ මම කියා හිටියේ V1 V4 කියන්නේ මොකද්ද? අම්මට S එකක් එකතු වුණාන් පස්සේ. අම්මට S එකක් එකතු වුණාන් පස්සේ තමයි V4 කියන දරුවා උපදින්නේ. okay good. හරි අපි එහෙනම් අපි ඊළඟ එක්සැම්පල් එකට යමු. හරි මේක ලියාගත්තේ නෑනේ නේද? හරි මේක ලියාගමු අපි මේක ලියාගෙන අපි ඊළඟ එක්සැම්පල් එකට යමු පුතේ. okay good. අපි යමු ඊළඟ කොටසට. ගුරුතුමා ඉංග්‍රීසි උගන්වනවා අපිට Zoom එක හරහා. ගුරුතුමා අපට ඉංග්‍රීසි උගන්වනවා Zoom එක හරහා. මොකද්ද මුලින්ම කරන්න තියන්නේ? ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? ඔයා ලියපු වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා බලා ගන්න. හොඳට අහගන්න. මුලින්ම මොකද්ද කරන්න තියන්නේ? ඔයා ලියපු වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? ගුරුතුමා ඉංග්‍රීසි උගන්වනවා අපට Zoom එක හරහා. මොනවද කරන්නේ? උගන්වනවා. ඔන්න එහෙනම් ක්‍රියාපදයක් තියෙනවා. එහෙනම් යාව රවුම් කරගත්තා. දැන් ක්‍රියාපදයක් තියෙනවා කියලා නම් පළවෙනි පියවර හරි ක්‍රියාපදයක් තියෙනවා. ගුරුතුමා අපට ඉංග්‍රීසි උගන්වනවා Zoom එක හරහා. එහෙනම් ඒක වර්තමාන කාලයයි. ඒක වචනද බහුවචනද? ගුරුතුමා කිව්වන් පස්සේ පුතේ ඒක වචනයි. එහෙනම් ක්‍රියාපදයක් තියෙන පැත්තේ වර්තමාන කාල ඒක වචන. අපි දන්නවා V4 එක තමයි එන්නේ. V4 එක තමයි එන්නේ. ක්‍රියාපදයක් තියෙන පැත්තේ වර්තමාන කාල බහුවචන. ඒක වචන. ක්‍රියාපදයක් තියෙනවා වර්තමාන කාලයි ඒක වචනයි. මොකද්ද? ක්‍රියාපදයක් තියෙනවා වර්තමාන කාලයි බහුවචන. මොකද්ද තියෙන්නේ බලමු අපි. මෙන්න ක්‍රියාපදයක් තියෙනවා වර්තමාන කාල බහුවචන අවස්ථාවේ will plus v1 තමයි එන්න ඕනේ. will plus v1. නම් මෙන්න බලන්න v4 සමානයිල will plus v1. දැන් මෙතන උත්තරේ එන්නේ v4 එකක්නේ. years පැත්තේ වර්තමාන කාලවල ඒක වචන බලුවොත් පුතාට එන්නේ v4 එකක්. දැන් v4 සමානයිල පුතේ v1 ට s එකක් එකතුනන් පස්සේ. දැන් teacher කියන එකට පුතේ අපි s එකක් දානවා teachers වෙනවා. teach වෙනවා. teach කියනවා අපි ඔන්න බලන්න. මේකේ V1 එක teach. අන්න එයාට තමයි පුතේ අපි S එකක් දාන්නේ. පුතේ අපි එයාට S එකක් වෙනුවට අපි දාලා තිනවා මෙතන ES එකක්. S එක වෙනුවට අපි එයාට දාලා තිනවා ES එකක්. මොකක්ද ගැටලුව? S එකක් නේ දාන්න කියලා තියෙන්නේ මේ. නීතිය තමයි උගන්වනවා කියලා කියන්නේ teach කියන මව් ක්‍රියාවට S එකක් දැම්මන් පස්සේ ඒක V4 ස්වරූපයට හැරෙනවා. දැන් teach කියන එකට S එකක් දාන්නද මේ ES එකක් දාලා තින්නේ. ඔව් ඒකත් හරි වැදගත් ප්‍රශ්නයක්. පොතේ මේ CH අකුර ගාවට මේ CH එක ගාවට මෙතන
ඊ කපලා S එකක් විතරක් දැම්මොත් ඒක නිකන් කියවන්න බැමි. සොරාකුරු නැතුව කියවන්න බෑ. ඒ වචනේ කියවෙන්නේ නැහැ. C අකුරත් කියන සොරයක් නෙවෙයි. H අකුර කියන්නේ සොරයක් නෙවෙයි. අන්න ඒ නිසා සොරාකුරක් අපි අතින් දාලා එයාට ES දානවා. ES දාලා තමයි පුතේ අපි ඒක බහුවච මේක V4 කරන්නේ. and teach නම් අපි ඒක පදගලපුම් සූත්‍රයට දානවා පුතේ subject එක teacher teach object එක English මොහොගෙන්ද උගන්වන්නේ අපට තමයි උගන්වන්නේ us through the zoom object මෙතන ඉතිරි වෙච්ච දෙකක් තියෙනවා අපට තමයි උගන්වන්නේ zoom එක හරහා the teacher teach English us through zoom නැටි ගුරුතුමා අපට ඉංග්‍රීසි උගන්වනවා zoom එක හරහා දැන් පුතාලට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් දැන් මේක V4 කරන්න S එකක් දාන්න කියලා කියනවා හැබැයි මේක සර් ES එකක් දාලා ඇයි ES එකක් දැම්මේ මෙතෙන්ට CH ගාවට නිකන් S එකක් දැම්මට මේක කියවෙන්නේ නැහැ සොරාකුරු නැති හින්දා කියවෙන්නේ නැහැ අන්න ඒක නිසා තමයි මේ දෙක මැදට S දාන්න නැතුව ES දාන්නේ නම් V4 කියන්නේ මොකද්ද V1 එකට S එකක් දැම්මම පස්සේ දැන් කතා කරද්දි මේ S එක වැඩක් නැහැ ES දේවල් අදාළ නැහැ කතා කරද්දි පුතේ වාට S එකක් දැම්මම ඇති yes ප්‍රශ්නයක් අහලා තිනවා ටීචර් කියලා කියද්දි the දාන්නේ නැද්ද කියලා very good හොඳ ප්‍රශ්නයක් අහලා තිනවා the teacher කියලා කියන්න පුළුවන් ගුරුතුමා no problem teacher කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ වඩ හරියටම ඒක නිවැරදිව අහන්න පුළුවන් ගුරුතුමා අපි දන්න ගුරුවරයෙක් ගැන කිව්වොත් the teacher කියලා භාවිතා කරන්න පුළුවන් the පාඩමක් පුතාලු ගන්නවා articles කියලා පාඩමක් තියෙනවා අන්නේ පාඩමේදී තාමත්ම වැදගත් විදිහට මේ සහ the භාවිතය ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පස්සේ වර්ධි කරන්න නැතුව ඉගෙන ගන්න ද හරියට භාවිතා කරන්නේ කොහොමද කියලා. ඕකේ එහෙනම් එතකොට මේක V4 අවස්ථාව මොකද්ද කියන්නේ V4 කියලා කියන්නේ මොකද්ද පුතේ V1 කියන මව් ක්‍රියාවට S එකක් දැම්මම ඇති. කතා කරද්දී S sound එකක් ආවම ඇති. teach S එකක් ආවම ඇති. ඒක ලියද්දි තමයි මේ ES එහෙම එන්න ඕනේ. ඕකේ ලියද්දි තමයි ES එන්න ඕනේ. ලියද්දි තමයි IES එන්න ඕනේ. හැබැයි කතා කරද්දී is කියන ශබ්දයක් ඇහුණෙම ඇති eats cat cuts puts answers s එකක් ඇහුණෙම ඇති s එකක් ඇහුණෙම ඇති V4 શબ્දෙටයි ලියද්දි es මොනවද අකුරු අදාළ නැහැ නම් V4 කියන්නේ පුතේ V1 එකට s sound එකක් දැම්මම පස්සේ කතා කරද්දි නම් අපි කියොත් answers comes teaches catches ඕකේ ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ V4 අවස්ථාව ගොඩනගන්නේ නම් මෙන්න මේ V4 හැදෙන අවස්ථාව පුතේ අපි ඊළඟ දවසේ කතා කරනවා V4 හැදෙන්නේ කොහොමද මේ ES දාන්නේ කොහොමද IES දාන්නේ කොහොමද S දාන්නේ කොහොමද කියලා නීති සමුදායක් අපිට ඉගෙන ගන්න තියෙනවා ඒක අපි ඊළඟ දවසේ අපි ඉගෙන ගන්නවා තුන්වෙනි දවසේ ඔයාලගේ හතරවෙනි දේශනයට අපි ඉගෙන ගන්න පුතේ අන්නේ සම්බන්ධයෙන්. ඕකේ. එහෙනම් පුතාලට පුළුවන් අද නම් V1, V2, V4, V5 V1, V2 වර්තමාන අතීත අනාගත කාල භාවිතා කරලා පුතාලට වාක්‍ය 20ක් හදන්න පුළුවන් ඔයාලගේ homework day එක දවසේ. ඕකේ. එහෙනම් පුතාලේ homework එක තමයි මෙන්න මේ V1, V2, V3 ක්‍රියාපදවල වර්තමාන කාල අවස්ථාව, අනාගත කාල අවස්ථාව, අතීත කාල අවස්ථාව. මේ කාල අවස්ථා තුන භාවිතා කරලා මේ පියවර ලියලා වාක්‍ය පියවර ලියලා homework 20ක් හදන්න. පුතා අද දේශනය පොඩ්ඩක් මම අසනීප තත්වයෙන් මම කරේ. ඉතින් ඒක නිසා පොඩි චුටක් මම ස්පීඩ් යන්නේ නැති ඒ වගේම පොඩ්ඩක් අද වෙලාව තියෙද්දි විනාඩි පොඩි වෙලාවක් තියෙද්දි අපි ක්ලාස් එක මම නතර කරනවා කාට හරි ගැටලුවක් තිබ්බොත් වොරි වෙන්න එපා රෙකෝඩ් එක දාන්නම් රෙකෝඩ් එක බලන්න ඒ වගේම මම ඊළඟ දවසෙත් පොඩි පැහැදිලි කිරීමක් පාඩම පටන් ගන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරලා පටන් ගන්නම් අපේ ඊළඟ දවසේ පාඩම සමා වෙන්න ඕනේ පොඩ්ඩක් අද මම ස්පීඩ් වගේ කරා නම් සමහර පැහැදිලි කිරීම් සරලව කරන්නේ නැති උනාදෝ කියලාත් මට පොඩි දැනෙනවා මම හිතනවා පාඩම පැහැදිලි ඇති කියලා මොකද මේ ක්‍රියාපදවල
මෙතන තියෙන වෙනස තමයි ක්‍රියාපදයක් yes කියලා ආපු එක විතරයි. එහෙනම් පියවර දන්නවා ඔයගොල්ලෝ මේ පියවර ටික භාවිතා කරන් පස්සේ මේ වාක්‍ය ටික ගොඩ ගන්න පුළුවන්. එහෙනම් ඔයාලගේ homework ටීචර්ත් එක්ක එකතු වෙලා වැඩ ටික කරන්න කියලා ඉල්ලීමක් කරනවා. නැත්නම් සමාවෙන්න ඕනේ පොඩ්ඩක් අසනීප තත්වයෙන් ඉන්න නිසා මගේ නිවැරදිම හරිම උගන්වන විදියට මට අද උගන්වන්න නොහැකි වුණාට. එහෙනම් homework ටීචර්ත් එක්ක එකතුලා පුතේ homework exercise 20ක් හදන්න ඕනේ මෙන්න මේ V1 V2 අතීත කාල අනාගත කාල වර්තමාන කාල අවස්ථා වාක්‍ය ගොඩනගන විදිය පියවර සහිතව හදන්න. පියවර සහිතව හදන්න. කැමති අයට පුළුවන් පියවර 10ක් පියවර සහිතව හදන්න 10ක් පියවර රහිතව හදන්න. කොන්ෆිඩන්ස් එක තාම ට්‍රේනින් වෙන අය පළපුරුද්ද නැති අයට පුළුවන් පියවර 20ම ලියලා වාක්‍ය 20ක් හදන්න. ඕකේ එහෙනම් පුතේ අපි අද ටිකක් ක්ලාස් එක වෙලාසනින් අතර කරමු. ඕකේ පුතා thank you so much මට විශ් කරපු හැමෝටම රෙකෝඩින් එක එවන්නම්. අපි මොන හරි ගැටලු තියෙන දේවල් අපි ඊළඟ දවසේ පුතේ කතා කරමු. අනිවාර්යයෙන්ම මම ඔයාලට ක්ලාස් එකෙන් පස්සේ ඊළඟ දවසේ ගැටලු ගැන කතා කරන්න අවකාශය ලබා දෙන්නම්. Okay, thank you so much. Thank you so much for everything because today I'm under the weather. Okay. Today I'm under the weather කියන පුතේ idiom එකක් වගේ තියෙනවා. Today I am under the weather. මම අද weather කියන පුතේ කාලගුණයට. අද මම කාලගුණයේ යට ඉන්නේ. ඒ කියන්නේ අසනීප තත්ත්වෙන් කියන අදහසක්. අසන ප්‍රේස් එකක්. Today I am under the weather කියන පුතේ මම අද ටිකක් අසනීප තත්ත්වෙන් ඉන්නේ. Hari, okay. Okay, thank you so much for everyone.